ජෙසුපීටයි ලස්සන උදැස්සන ඔබ සියලු දෙනා දැකීම මහත් ප්‍රීතියක්. මේ සබත් දවසේ ස්වාමීන් වහන්සේගේ වචනයට අපි සම්බන්ධ වෙන්නට යනවා. අද දවසේ ස්වාමීන් වහන්සේ අපට කතා කරන පිණිස ස්වාමීන් වහන්සේගේ වචනය වෙනුවෙන් උන්වහන්සේගේ අභිමුඛයේ යාඥාව නිලනකොට දෙවියන් වහන්සේ දුන්න මාතෘකාව දවස් 3කට කලින් උන්වහන්සේ මාතෘකාව ලබා දුන්නා. ඉතින් මේ මාතෘකාව යටතේ මම ඔබට කතා කරන්න සූදානම් වෙනවා. බොහෝ වෙලාවට බොහෝ දෙනාගේ හදවතේ තියෙන ලොකුම ගැටලුවකට පිළිතුරක් අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනයෙන් තුලින් සෙවීමට වෙසක් දරනවා. සෑම ප්‍රශ්නයකටම සෑම ගැටලුවකටම දෙවියන් වහන්සේගේ වචනය තුල විසඳුම තිබෙනවා. මනුෂ්‍යයාගේ ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය සියලුම උපදෙස් අනුශාසනාවන් අපට ලබා ගත හැකි එකම ස්ථානය දෙවියන් වහන්සේගේ වචනයයි. වහන්සේගේ සුද්ධ වචනය තුල මනුෂ්‍යයා කෙලෙස් ධර්මිෂ්ඨ ජීවිතයක් මේ පොළවේ ගත කරන්න පුළුවන්ද? එයට අවශ්‍ය අනුශාසනා නීති ධර්මිෂ්ඨකමේ මාර්ගය සුද්ධකමේ ජීවිත රටාව පිළිබඳව මාසේ ඊටම පැහැදිලිව පමණක් නොවේ ඉතාමත් ලිහිල්ව උන්වහන්සේගේ වචනය තුළ සුද්ධාත්මයන් වහන්සේ විසින් අන්තර්ගත කර තිබෙනවා. එනම් මම අද යාඥා කරනවා ප්‍රථමයෙන්ම දෙවියන් වහන්සේගේ වචනය ඔබට බෙදා ගන්න ඉස්සෙල්ලා මගේ හිතවත් සහෝදර සහෝදරියනි මේ වචනයට සවන් දෙන අවස්ථාවේදී දෙවි පියාණනි වහන්සේ මගේ හදවතට මගේ මනසට වහන්සේ කතා කරනවා. මේ මාතෘකාව මගේ ජීවිතයට කොහොම නමුත් අදාළයි මම අදාළ කරගන්නවා. ඒ අදාළ කරගන්න අවස්ථාවේදී මගේ ජීවිතය නිවැරදි කිරීම සහ යහමාර්ගයේ යොමු කිරීමේ වගකීම සුදතුනි වහන්සේගේ හස්තයට බාරයි කියා අපි යටහත් වෙනවා. ආදරණීය දෙවි පියාණනි මේ ගත කරන්න යනා වූ මේ කාලය වහන්සේගේ අභිමුඛයට බාර කරනවා. වචනේ තුලින් අපට කතා කළ මැනව ස්වාමීනි මේ වචනේ තුලින් අපේ ජීවිතය නිවැරදි කරගන්නට වහන්සේ උපකාර කළ මැනව. අපි වහන්සේගේ අභිමුඛයට එන්නේ දේව මෙහෙට සහභාගී වෙන්නේ උදක්ම ස්වාමීනි ආශිර්වාදයේ පමණක් බලාපොරොත්තු වෙන්න වේ. දෙවියන් වහන්සේ සැනසීම ආශිර්වාදයක් ලබා දෙන්නාseම වහන්සේ මේ පොළොවට පමණක් නොවේ අපේ ජීවිතවලට වහන්සේ කැඳවීම දීලා තිබෙනවා. මේ පොළොවේ අපි ජීවත් වෙන්නේ తాවකාලික ජීවිතයක් පමණයි. අපගේ සදාතනික ජීවිතය ආරම්භ වන්නේ මරණයෙන් පසු වහන්සේගේ රාජ්‍යය තුලයි. ඒ රාජ්‍යයේ සදාතනික ජීවිතය සඳහා අපගේ ජීවන රටාවන් වහන්සේ මේ පොළවේ සූදානම් කරනවා. ඒ සඳහා පුහුණුවකට වහන්සේ ලක් කරනවා. පෙරහුරුවක් ලෙස මේ පොළවේ ඔබගේ සුද්ධ වචනේ අනුව අපගේ ජීවිතය හැඩගස්සා ගන්නට සුදාත්ම දෙවි පියාණනි උපකාරය දුන මැනව වහන්සේගේ උපකාරයේ අයදිනව කතා කරන මම වහන්සේගේ හස්තයට බාරයි. සවන් දෙන මේ දරුවන් සියලු දෙනා වහන්සේගේ හස්තයට බාර කරනවා. උන්ගේ ජීවිතවලට වහන්සේ ස්වාමීනි දැන් ස්පර්ශ කළ මැනව බයෙන් සහ බෙවුලමින් වහන්සේගේ වචනයට සවන් දෙන්නට උපකාර කරන්න ඉතිරි කාලේ වෙලා වහන්සේගේ හස්තයට බාරයි. ජේසුස් වහන්සේගේම අනර්ග වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජේසු පිටයි කියනවා නැවතත් ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ වචන තුළට ගමන් කරමු. ඔබට දන්නවා මාතෘකාව ඔබ Facebook එකේ YouTube එකේ බලනකොට පුදුම හිතෙන්නට මොකටද මේ වගේ මාතෘකාවක් තෝරගත්තේ? කෝපය මානසික රෝගී ලක්ෂණයක්ද? මානසික රෝගී තුල බොහෝ ලක්ෂණ තිබෙනවා. මම මේ පිළිබඳව කතා කරන්නට යන්නේ නැහැ. එක ලක්ෂණයක් පිළිබඳව මගේ හිතට දැනුණා. සුතාත්මයන් වහන්සේ මට ඒ කියන්නේ කොටක් කියලා දුන්නා. කෝපය කියන්නේ මානසික රෝගී ලක්ෂණයක්. එහෙනම් කෝපය කියන එක තව කෙනෙකුට පාවලා දෙන්න බෑ. එයා නිසා තමයි මට මේක වුනේ. මෙයා නිසායි. ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මගේ කෝපය පාලනය කරගන්නට ඔබ වහන්සේ උපකාර කරන්න. අනේ මගේ සහෝදරයා සහෝදරිය කෝපය කියන එක ඔබ සතු දෙයක්. එහෙනම් ඒක පාලනය කරන්න ඕනේ ඔබ විසින්. පාලනය කිරීමේ උපකාරය දෙවි ස්වාමීන් වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන්. එහෙනම් අපි බලමු දෙවියන් වහන්සේගේ වචනයේ ගීතාවලිය 37 8 වෙනි වගන්තිය. ගීතාවලිය 37 8 කෝපේ නැත්නම්
තරහ එකිනෙකා නුරුස්සනකම තරහෙන් වැළකී උදහස අත්හැරව කල නොකිරව එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය. ගීතාවලිය 37:8 කියනවා. මම මාතෘකාව මේ ලිහිල් කරලා තමයි ඔයගොල්ලන්ට කියුවේ. කෝපය එහෙම නැත්නම් තරහ එකිනෙකා නුරුස්සනකම, එකිනෙකාව නුරුස්සනකම, මේක තමයි තරහ සහ කෝපය කියන ප්‍රතිඵලයේ එළියට එන්නේ. ඉතින් දේව වචනේ කියනවා තරහින් වැළකී උදහස අත්හැරව කල නොකිරව එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය. එන දෙවියන් වහන්සේගේ වචනය අපට කියන්නේ තරහින් වැළකී සිටින්න, එහෙම නැත්නම් උදහස අතරින්න, කෝපය අතරින්න. මේක අපට අදාළ දෙයක් නොවේ. ඔබ දකින්න ඇති පොතේ හොඳ ජප සම්පන්න මිහරකේ නැත්නම් කුළු හරකේ කෝපේ නිසා ඒ හරකා කොහොමද එන්නේ ඉදිරියට පහර දෙන්නේ? ඔළුව පහත් කරගෙන කකුල් දෙක පොළවේ දූවිල්ල ගසාගෙන එනවා. ජවයෙන් එන්නේ. දැන් මේ විහරකා නැත්නම් මේ කුළු හරකා නැත්නම් මේ සතා දන්නවද ඉදිරියේ තමා පෙරට ඉන්නේ කවුද? කොහොමද ඔහුට පහර දෙන්න යන්නේ? ගිහිල්ලා හැප්පුණොත් ඔහුට සිදුවෙන්න යන අනතුරු කුමක්ද කියලා මේ සතා දන්නේ නැහැ. සමහර විට ප්‍රතිවිරුද්ධව ඉන්න පුද්ගලයාට තුවාල වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඉදිරියේ තිබෙන බඩු බාහිර ආදියට විනාශයක් සිදු වෙන්න ඉඩ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාප්පයකට නැත්නම් මොකක් හරි ශක්තිමත් යකඩ කණුවකට හරි ගිහලා මේ සතා වැදුනා නම් තුවාලේ සිදු වෙන්නේ ඒ කෝපය, ඒ නැත්නම් උදහස, තරහ ඇති වෙච්ච ඒ කෙනාටමයි. මේ ඒ පොස්ට් එක බැලුවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන් බොහෝ අර්ථයන් ඒ තුල තිබෙනවා. එහෙනම් ඒ තරහ කියන එක අපට අදාළ දෙයක් නෙවෙයි. මට තේරුණා ඒ පොස්ට් එක හදනකොටම තරහ කියන එක ඒ සතාට මේ නැත්තම් ප්‍රඥාවෙන් තොර වූ ඒ සතාට අදාළ වූ කාරණයක්. ඒ ගුණාංගයේ අප තුල තිබෙනවා නම් ඒ සතාට අපිට තියෙන ඒ වෙනස මැකියනවා. අපි දෙන්නම එකම ගණයකට වැටෙනවා. ඉතින් මේක නිර්මාණය කරනකොට මගේ හදවතට දැනුනේ දේ තමයි නුඹත් තරහ ගන්න පුද්ගලයෙක් නම්, නුඹත් උදහසෙන් ඉන්න කෙනෙක් නම්, කේන්ති ගන්න කෙනෙක් නම් නුඹ තුලත් ක්‍රියාත්මක වෙන්නේ අර සතහ කියන එකයි. ඒකට මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. මගේ ජීවිතේ කාලයක් තිබුණා මේ ඒ සත්වයාගේ ගුණාංගය. කෝපය, තරහ, උදහස කියන එකේ උල්පත මගේ හදවතේ පිරී ඉතිරි ගිස් තිබුණා. කිසිම අඩුවක් නැහැ. හැම වෙලාවෙම ඒක පිරෙන්න තියෙනවා. අංගින් ගියා තරහ යනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල මම අත්විඳලා තියෙනවා. එතකොට මම කල්පනා කරා එහෙනම් ඒක රෝගයක්. අපේ මනසෙන් පිටත් වෙන ලක්ෂණයක් නම් මේක අපිට අදාළ දෙයක් නොවේ නම් ඒක රෝගයක්. එහෙනම් මනසෙන් සිදුවෙන රෝගයක් නිසා මම කල්පනා කළා මේ කෝපේ නැත්නම් මේ තරහ කියන එක මානසික රෝගයක් කියලා. මේ මානසික රෝගය කියන්නේ මොකද්ද? මානසික ආතතිය කියන්නේ කොහොමද? අපි පොඩ්ඩක් පල්ලෙහෙන් බලමු. ඇයි මේ තරහ එන්නේ? මොකක් නිසාද මේ වගේ තරහක් එන්න හේතුව? අපි පොඩ්ඩක් හොයලා බලමු. තරහ අපි ඉංග්‍රීසියෙන් කියන anger. මේ දෙකම ගොඩක් නම් වලින් විග්‍රහ වෙනවා. කෝපේ කියලා කියනවා, කේන්ති කියලා කියනවා. සිංහලෙන් අලුතෙන් ශබ්දකෝෂෙට එකතු වෙච්ච තව වචන දෙකක් තියෙනවා. ඒක කියන්න සුදුසු දන්නේ සමහර කට්ටිය කියන මාර ඔරොප්පුවක් වෙන්නේ. ඒ ඔරොප්පුව කියන එක තියෙනවා නේද? ඒ වගේම දැන් තරුණයන් අතරේ තවත් වචනයක් තියෙනවා. මොකක් හරි කියනවා කී ගමන් අනේ මට මල පැන්නානේ, මට මල පනිනවානේ. මොකද්ද මේක? ඒ ශබ්දකෝෂයේම නැති වචනයක්. ඒ වචනේ කියනකොටම අපිට නිකන් හිතෙනවා මේක අපිට අදාළ වචනයක් නෙවෙයි කියලා. මේ කියපු එක තරහ, කෝපය, කේන්ති, ඔරොප්පු, මේ අන්තිමට කියුවේ. මේ ඔක්කොම එකක් හරි දේව දරුවන්ට සුදුසු එකක්ද? සුදුසු නැත්නම් ඒක රෝගයක්. ඒක නිසානේ අපි බෙහෙත් කරලා රෝගේ සුව කරගන්නේ. එහෙනම් මේක අපිට තිබෙන මානසික රෝගයක්. අපි බෙහෙත ස්වර්ගයෙන් ලබාගෙන අපි සුව කරගත යුතුයි. නැත්නම් කේන්ති යන කෙනාව, තරහ යන කෙනාව ඔබ කොයි ඇස් දෙකින්ද දැකිය යුත්තේ? රෝගියෙක් හැටියට. සාමාන්‍ය රෝගියෙක් හැටියට
මානසික රෝගියෙක් හැටියටයි. මේ මානසික රෝගියෙක් ළඟට ගිහිල්ලා ඔබ තර්ක කරන්නේ නැහැ. ඔහුගේ වැරද්ද පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒකත් එහෙම ඔහුට මනසක මේ කියන්නේ සහැල්ලු ගතියක් නැහැ. ඔබ කියන දේ තේරුම් ගන්න. ඒකත් මානසික රෝගියෙක්. මානසික රෝගීන්ට දන්නා ඔබ බෙහෙත් කරන්න වෙනම රෝහලක් තියෙනවා. වෙනම විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා. උන්ට වෙනම ක්‍රියාපටිපාටයන් තියෙනවා. නැතිනම් උන් විසින් පහර දුන්නා නම් වෛද්‍යවරයෙක් නිගමනය කළොත් ਉਹ මානසික රෝගියෙක් කියලා කිසි දඬුවමක් නැහැ උන්ට. ඒකත් මේක රෝගියක්. ඒ නිසා සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ කේන්තියෙන් කෝපයෙන් උදාසයෙන් ක්‍රියා කරන හැම වෙලාවකම ඔබ අවබෝධ කරගත යුතුයි ඔබ මානසික රෝගියෙක් කියලා. මම එසේ ක්‍රියාත්මක වෙනවා නම් මම මානසික රෝගියෙක්. අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපි ප්‍රකාශ කරනවා නම් දේව සේවකයෙක් කියන අනන්‍යතාවයෙන් යුක්තව අපි ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම මේ අඩුපාඩුවෙන් මේ දුර්වලකමෙන් මිදෙන්න අවශ්‍ය වී තිබෙනවා. ඔබ කොහොමද මේ ගැන දකින්නේ? ඔබ කොහොමද මේ ගැන දකින්නේ? මානසික රෝගියෙක් කියලා කියනකොට ගොඩක් අය හිතනවා මේ මොකද්ද මේ රෝගය කියන එක. මම තේරෙන සිංහලෙන් නැත්නම් අපේම භාෂාවෙන් මම කිව්වම කියනවා පිස්සු කියලා කියනවා. නැත්නම් පිස්සු එහෙම නැත්නම් තවත් වචන තියෙනවා ඇති. ඒ පිස්සු හැදිච්ච කෙනෙකුට කවුරුත් ගිහිල්ලා යාව විහිළුවට ගන්නවා. තේරුම් ගන්න ගැඹුරක් මේ මම කතා කරන්නේ. එතකොට පිස්සු හැදිච්ච කෙනෙක් මානසික රෝගියෙක් ඉන්නවා නම් අපි මොනවද කියන්නේ? යාට ගල් ගහනවා. එහෙම නැත්නම් යාට අකමැති දේ කියලා යාව කේන්තියට අවසල ගන්නවා. අපේ ජීවිතය අපිට කොහොමද කරන්නේ? අද අපිට කේන්ති යන කෙනෙක් නම් ඔයගොල්ලෝ හිතා ගන්න ගොඩක් අය අර කියනවා වගේ අපිව බයිට් එකට ගන්නවා. තමාගේ අතුරු පසලෙස අපිව පාවිච්චි කරනවා. ඒක අපි කේන්ති ගිහිල්ලා කියන දේවල් ගැන සවන් දෙන්න ඒ වගේම ඒගොල්ලෝ වින්දනයක් ගන්නවා. ඒගොල්ලොනුත් මානසික රෝගී. ඒකෝත් එම අපිට වේදනාවක් දීලා අපේ ඇති වෙන ප්‍රතිචාරය තුලින් තවත් කෙනෙක් ප්‍රීති වෙනවා නම් මම තව කෙනෙක්ව විඳලා ගන්න ඒ ප්‍රීතිය, ඒ සතුට, ඒ වින්දනය මානසික රෝගී තත්ත්වයක්. එතකොට දෙපැත්තම මේ ගැන කල්පනා කරන්න. ආත්මික ජීවිතය තුළ මේ ගැන ඔබ කල්පනා කරලා තියෙනවද? ගොඩක් අය දෙවියන් වහන්සේත් එක්ක කේන්තියෙන් ඉන්නවා, කෝපයෙන් ඉන්නවා. යාඥා කරන්න. ඒකෝ දෙවියන් වහන්සේ මං ඉල්ලලා මට දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ අරයට කළා. දෙවියන් වහන්සේ මෙයාට කළා. දෙවියන් වහන්සේ මට මෙහෙම කළා. ඔබ කාගෙත් එක්කද තරහ වෙලා ඉන්නේ? අහස පොළව මවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේටයි. දෙවියන් වහන්සේට අභියෝග කරන කණ්ඩායමනොත් ඉන්නවා. යේසුස් වහන්සේට උදව් කරන කණ්ඩායමකුත් ඉන්නවා. උපකාර කරනවා. දෙවියන් වහන්සේට යාඥා කරලා මේගොල්ලෝ වැඩ කරනවා. ඒ යාඥාව වෙනුවෙන්. ඒ කියන්නේ ඊතරමට මානසිකව රෝගය උත්සන්න වෙලා තියෙනවා. වැඩි ඩොකියුමන්ට් ගැන කල්පනා කරලා බලන්න ඔබගේ රටාව කොහොමද තිබෙන්නේ? ඔබගේ ජීවිතය කොහොමද තිබෙන්නේ? දෙවියන් වහන්සේත් එක්ක තරහ වෙනවා කියන්නේ අපිට රෝගයක් නේ. අද නිකන් බලන්නකෝ. ඊයේත් මම දැක්කා සජීවීව කොහොමද මේ කොරෝනා වෛරසයෙන් බලපෑමක් ලක්ුණු වෙලා මියගිය මලසිරුරක් ආදාහනය කරන්න කියලා. ගොඩාක් වාහන නවත්තලා තියෙනවා දෙපැත්තේ. පාර දෙපැත්තේ නවත්තලා තියෙනවා. නමුත් සුසාන භූමියට ගියේ 4 දෙනෙක් විතරයි. ඒ 4 දෙනාගේ ශරීරයේ කිසි දෙයක් පේන්නේ නැහැ. ඔක්කොම ආවරණය කරලා. පෙට්ටිය 4 දෙනා අරගෙන ගියා. ඉස්සරහ කෑල්ල තාප්පේ උඩ තිබ්බා. එක්කෙනෙක් පිටිපස්සට ආව තල්ලු කරා. වැහුවා. ලාගෙන ඉන්න බැඳුම් ටික ඔක්කොම ගලවලා දැම්මා පිච්චුවා. ඔබ හම්බ කරපු ඔබ කෝපයෙන් එකතු කරගත්ත දේපල තවත් කෙනෙක්ව රිද්දලා උදාහසෙන් ඔබ කරපු සියලු වැපිරීම් ඔබ හිතනවා ඔබගේ සඵලත්වය මේකයි කියලා මේ පොළොවට අයිති සියල්ල එකතු කරගෙන ඉන්න ඔබ එක දෙයක් තේරුම් ගන්න ඔබ ඒ පෙට්ටියේ ඇතුළට දාලා ගෙන යන්නේ නැහැ අතහිස් ඔබ කිසිවක් ගෙනාවෙත් නැහැ කිසිවක් ගෙන යන්නෙත් නැහැ එහෙනම් මේ කෙටි කාලය තුල ඔබ
තරහ ගන්නවා නම් එකිනෙකව නුරුස්සන කමින් ඔබගේ ජීවිත රටාව ගොඩනගී තිබෙනවා නම් මෙලොවත් නැහැ එලොවත් නැහැ යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් මම ඔබගෙන් ආයාචනා කරනවා මේ රෝගී තිබෙනවා නම් එන්න ඔබට සුවය දෙන්න පුළුවන් එක විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා එතුමා හැර වෙන කාගින්වත් ඒට බේතක් නැහැ ඒ තමයි යේසුස් වහන්සේ ඔබට පෞද්ගලිකව සායනයකට යන්න ඕනේ කියලා ඔබ හිතනවා නම් මම සියලු දෙනා ඉදිරියේ ගිහිල්ලා ඒ කරන්නේ මම පෞද්ගලික සායනයකට ගිහිල්ලා මම මේ රෝගී සඳහා බේතක් මම ගන්නවා මම සුව කර ගැනීම සඳහා ප්‍රතිකාර ගන්නවා කියලා ඔබ හිතනවා නම් ඔබට එක තැනක් තියෙනවා ඔබගේ ගෙදර කාමරේ දුර අගුලගෙන දන ගහලා ආයාචනා කරන්න සුද්ධාත්ම දෙවි පියාණනි මාගේ ජීවිතයට වටිනු මැන මේ වගේ නිට්ටාවට සුව කරගන්න බැරි ජානවලින් මගේම ලේවලින් ආපු පාපය නිසා මේ රෝගය මා තුළ නිදන්ගත වී තිබෙනවා මට අනිවාර්යෙන් සුවය අරගෙන නිරෝගී ආත්මික ජීවිතයක් ගත කරන්නට මම උත්සාහ කරන කෙනෙක් සුද්ධාත්ම දෙවි පියාණනි ඔබ වහන්සේ මට ප්‍රතිකාර කරන්න කියලා ඔබ යාඥා කරන උන්වහන්සේගේ ඒ ගති ලක්ෂණ ඔබගේ ජීවිතය තුළට උන්වහන්සේ ගෙනවිත් තියෙනවා එහෙනම් සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ is a great gentleman වහන්සේ කියන්නේ මහත්මෙක් gentleman කියන්නේ ඒ ආත්මය ඔබ තුළට ආකල්ලි ඔබත් සමාදානයේ ඕනම කෙනෙකුට මිහිරිව ඉතාමත් නිවුණුව ඔවුන්ට ප්‍රතිචාර දක්වන පුද්ගලයෙක් හැටියට ඔබ වෙනස් වෙනවා. ගෙදර දරුවන් හිතුවක්කාර වන විට අම්මටයි තාත්තටයි තරහ යනවා. එච්චරයි. ගොඩක් වෙලාවට බලන්න දෙමාපියෝ හරිම හොඳයි. නමුත් උන්ට තරහ යන්නේ දරුවන් හිතුවක්කාර වෙනකොට. දරුවන් හිතුවක්කාර වීම ඒක දුකක්. දරුවන් හිතුවක්කාර වැඩ කරනකොට ඒක දුකක්. ඒ වගේම තරහ යාම ඒ සම්බන්ධව තවත් දුකක්. හිතුවක්කාරකම කියන එක දුකක්. ඒ සමග ඒ නිසා තරහ යනවා කියන එක තවත් දුකක්. ඒ නිසා තරහ යාමෙන් ඇතිවන දුක දරුවන්ට පහර දෙනවා. එහෙම නැත්නම් දරුවන් නිසා දෙමාපියන් අතර ලොකු ආරවුලක් ඇති වෙනවා. එක්ක මහත්තයා නෝනට ගහනවා නැත්නම් නෝනා මහත්තයාට ගහනවා. ගොඩක් ස්ථානවල ඒ අභිමුඛය කැඩී යනවා. යාඥාව කැඩී යනවා. දෙවියන් වහන්සේ සමග තිබෙන ඒ සම්බන්ධතාවය ආත්මීක සම්බන්ධතාවය කැඩී යනවා. එහෙනම් දුකක්. තරහ කියන එක දුකක් ජීවිතයට ඇති කරන දෙයක්. අපේ අම්මයි තාත්තයි අපිට සැනසෙල්ලේ ඉන්න දෙන්නේ නැහැ. අද කියවෙන ලොකුම ප්‍රශ්නේ තවත් නඩුවක්, දරුවන්ගේ නඩුවක් මේක. අපිට උදේ ඉඳලා හවස වෙනකම් ඔන්ලයින් එකේ වරුණාව පන්ති ඔන්ලයින් එකේ රැ වෙනකම්. ඊට පස්සේ අම්මා නිතරම කියනවා හෝම්වර්ක් කරන්න, අරක කරන්න, මේක කරන්න, ඔබ පාඩම් කරා නැද්ද? එතකොට දරුවන් කියනවා අපට සැනසෙල්ලේ ඉන්න දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයක් ඇවිලෙනවා. ප්‍රශ්නයක් ඇවිලෙනකොට ප්‍රතිඵලය මොකද්ද? තරහ යෑම. තරහ යාමේ ප්‍රතිඵලය මොකද්ද? දුකක් එකතු වෙනවා. ඒ වගේම බිරිඳ ස්වාමියාට වද දෙනවා. වගේ දැනුනොත් ඒකත් දුකක්. දැන් බිරිඳ ගොඩක් වෙලාවට මහත්තයාට වද දෙනවා නම් කරදර කර ඉන්නවා නම් ඒක දුකක්. තවත් දුකක් තමයි ඒ ඉදිරියේ තරහ යාම. ස්වාමි පුරුෂයාට තරහ යාම ඒ ඉදිරියේ තවත් දුකක්. උඩ පැහැදිලි මං කියන දේ. බලන්න වද දෙනවා නම් ඒක දුකක්. ඒ දුක ඉදිරියේ ස්වාමියාට නැත්නම් භාර්යාවට තරහ යාම තවත් දුකක්. ඒකේ විපාකය මොකද්ද? දුක්ඛන්දරාව. එහෙනම් මේකට මූල මොකද්ද? තරහ යාම. ඒ වගේම බලන්න ස්වාමියාගේ ආදරයේ සෙනෙහස අඩු වුණාට පස්සේ භාර්යාවට දුකක්. දැන් කියනවා මහත්තයා ඔයා මගෙත් එක්ක ගොඩක් වෙලා කතා කරන්නේ නැහැ. ගොඩක් වෙලාව ගත කරන්නේ බාහිරව. ඔයා ගෙදර ඉන්නේ නැහැ. හැමදාම ඔයා එළියට යනවා. එහෙම නැත්නම් ඔයා එළියේ ඉන්න කට්ටියත් එක්ක පිට කට්ටියත් එක්ක හොඳට hina වෙලා කතා කරනවා. මගෙත් එක්ක කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ එයා කතා කරන්නේ නැහැ කියන එක නෙවෙයි එයාට දැනෙන්නේ. එයාට දැනෙන්නේ එයා කෙරේ තිබුණු ආදරයේ සෙනෙහස අඩු වෙනවා කියන එක.
මේ සෙනෙහස අඩු වෙනවා කියනකොට දුක ඒකේ දුකේ ප්‍රතිඵලය තමයි තරහ යාම. ඒ තරහ යාම පිට කරනකොට මහත්ය ඉදිරියේ තරහ යනවා කියන්නේ මහත්යට දුක. මහත්යට තරහ යනවා කියන්නේ දෙන්නටම දුක. දෙන්නගේම දුකේ ප්‍රතිඵලය තමයි වෙන්වීම, කරදර, කනස්සල්ල, කඳුල ගොඩක් දේවල් තියෙනවා. පැහැදිලිද? එනම ඔබ අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. ඊළඟට බලන්න ස්වයං පුරුෂයා මත් කුඩු වලට ඇබ්බැහි වෙලා දුක. ඒක දුක. ඒ අතර ලැබෙන අඩතෙට්ටම් නිසා දුක. ඒ ඉදිරියේ බිරිඳට තරහ යනවා. ඒක දුක. අය කියන ස්වයං පුරුෂයා බොනවන මත් කුඩු වලට ඇබ්බැහි වෙලා දුක. ඒක ලොකු දුක. ඒ අතර ලැබෙන අඩතේටම් බීලා ඇවිල්ලා දෙකක් තුනක් නෙලනවා නෝන. දරුවන්ට ගහන සනසිල්ලේ ඉන්නේ නැහැ. ඒක ලොකු දුකක්. ඒ ඉදිරියේ බිරිඳට තරහ යනවා. ඒකත් දුකක්. බලන්නකෝ. ලෙඩක් නේද කොට මම කිව්වේ මානසික රෝගයක් කියලා. තවත් කෙනෙකුට දුක දෙනවා කියන්නේ ඒක රෝගයක්. දැන් මානසික ආතතියෙන් පෙළෙන කෙනෙක් මොනවද කරන්නේ? මානසික රෝගියෙ කෙලින්ම තුවක්කුවක් කරගන්නවා. කෙලින්ම යනවා විශ්වවිද්‍යාලය ඇතුළට. ඕපන් ෆයර් විවෘතව වෙඩි දිනවා. ඉගෙන ගන්න ළමයින්ට 20ක් මැරෙනවා. ගොඩක්ම සිදු වෙන්නේ කොහෙද? ඇමරිකාවේ. කැලිෆෝනියාවල. වගේම යුරෝප රටවල රෂ්‍යාවේ. අවුගේ දවස්වල වෙඩි තිබ්බ විශ්වවිද්‍යාලයේ දූ මැරෙනවා. එතකොට දුක කොච්චර දිගයිද කියලා ඔබ කල්පනා කරන ලංකාවෙනුත් දරුවෝ ගිහිල්ලා ඉගෙන ගන්නවා. හැම රටකින්ම ගිහිල්ලා ඉගෙන ගන්නවා. මේ දෙමාපියෝ කොච්චර වේදනාව විඳලා මේ දරුවන් මේ එතනට යවන්නේ. එක මිනිස්සෙකුට තියෙන ලෙඩ රෝගයක් නිසා දරුවන් 20ක් මැරෙනවා. මැරෙන දරුවා 20 ඉවරයි. නමුත් ඒ පවුලට හම්බෙච්ච අනාගත බලාපොරොත්තු අවුරුදු 20ක් 30ක් දුක් මහන්සි වෙලා උගන්නලා රෑ නිදි මරලා ලෙඩ රෝග වෙනුවෙන් දායාද කරලා හදාගත්ත දරුවව එක මානසික රෝගයක ඇවිල්ලා වෙඩි තියෙනකොට මොකද වෙන්නේ කියලා හිතන්න. මට ඒ කියන්නේ හිතා ගන්නත් බෑ. ඇඟ වෙවුල වෙනවා. රෝගයක් තවත් පුද්ගලයෙකුට දුකක් දෙනවා කියන්නේ ඔබට යන කේන්තිය තරහ නිසා රෝගයක් ඒක. ඒක නිසා තමයි දේව වචනේ කියනවා ඒන් හටගන්නේ නපුරු ක්‍රියා පමණක් කියලා. තරහෙන් වැළකී උදහස අත්හැරව කල නොකිරීම කලකිරීම නිසා තමයි මේ රෝගී ප්‍රතිඵලය එන්නේ. ඇයි මේ මානසික රෝගේ එන්නේ? කලකිරීම. අද ගොඩක් අඳුරට ගිහිල්ලා බැලුවම ලස්සන ගෑනු ළමයි මොනවද කරන්නේ? මලක් කඩාගෙන එනවා. අන්න මගේ කොල්ලා එනවා. නිකන් හරි ඒ වෙලාවට ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් ඉස්සරහට ආවොත් මල අතට දීලා ඉතින් ඔයාට යන්න හම්බෙන්නේ නැහැ ඉතින්. දන්නවනේ. ඇයි? ආදරේ ජීවිතේ. තරුණ කාලේ ඉඳලා ආදරේ කරනවා කියලා මානසිකව වැටලා ඉන්නවා. මොකද වෙන්නේ? ඊට පස්සේ රෝගයක්. කලකිරෙනවා ඊට පස්සේ අයියෝ මට ඒක නෑ කියපු ගමන් කෙලින්ම කලකිරෙනවා. කලකිරීමේ ප්‍රතිවිපාකය තරහ යාමේ ප්‍රතිවිපාකය දුකේ ප්‍රතිඵලය තමයි මනස විවුල් වීම. පැහැදිලි එකට එකක් යාවෙන. ඔබට මම කතා කරන්නේ අද මනසට. ඔබගේ හදවතට මම කතා කරන්නේ. පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරන්න. ඊළඟට තමයි නම් ඉස්සල කියපේවා හැම දෙයක්ම අපේගේ පෞද්ගලික ජීවිතය සමග ගැටෙන දේවල්. ඊළඟට සමාජයෙන් අසාධාරණකම් එනවා. සමාජයෙන් අපි බලාපොරොත්තු වෙන දේ අපිට සිදු වෙන්නේ නැහැ. එනවා. මෙහෙම අසාධාරණකම් එනකොට අපිට දුකක් දැනෙනවා. සිදුවන අසාධාරණකම් ඉදිරියේ තරහා යනවා. මේ විදියට අපේ ජීවිතයේ දුක දෙගුණ තෙගුණ කරනවා මේ තරහ යාම. මේ තරහ යාම දෙගුණ ඒ කියන්නේ අපේ ජීවිතේ කලකිරෙන්න සලස්වන මේ තරහ යාම. සමාජයෙන් ඇතිවන අසාධාරණකම් ඉදිරියේ ඔබට අඩතේට්ටම් සිදු වෙනකොට සමාජය තුලේ මම හිතනවා අපේ ජීවිතයේ බොහෝ ප්‍රශ්න ගැටලු විසඳෙනවා මේ තරහ යාම විනාශ කරන අවස්ථාවේදී. අවංකව මම කියන්නේ ඔබට අපේ ජීවිතේ තරහ යාම කෝපය කියන එක පාලනය කරගන්න පුළුවන් නම් අපේ ජීවිතයේ සිදුවෙන අසාධාරණකම් බොහෝ දේවල් වලින් අපට ජය ගන්නට පුළුවන්. මේ ආකාරයටම ස්වාමියාගේ ප්‍රශ්න, භාර්යාවගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න,
සභාවේ ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න, රටේ ප්‍රශ්න මේ සියලු දේම අපි ඔළුවට ගන්නවා. මොකද වෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. මේ ඔක්කොම ඊට පස්සේ උදාහරණයක් මම කියන්නම්. අපි ප්‍රවෘත්ති බලනවා. මම ගොඩක් ප්‍රවෘත්ති බලනවා. හැම නාලිකාවකම යන ප්‍රවෘත්ති බලනවා. හරි? සිරස බලනවා. ඒගොල්ලෝ ගමම ආයේ ස්වර්ණවාහිනී බලනවා. ඊළඟට හිරු බලනවා. බලාගෙන ඉන්නකොටම අන්ට රත් වෙනවා. අසුත් රත් වෙනවා. මේ කාලේ ගොඩක් රත් වෙනවා. සීනි මතක් වෙනකොට රත් වෙනවා. හාල් ගැන මතක් වෙනකොට රත් වෙනවා. ගෑස් ගැන මතක් වෙනකොට රත් වෙනවා. ලොක්ඩවුන් එක ගැන හිතනකොට රත් වෙනවා. නිරෝධාන අධිර නීතිය ගැන කියනකොට රත් වෙනවා. ඇයි ගෑස් ටැංකිය දකින්නකොට ගෑස් නගිනවා ඇඟේ. ඒ මදිවට ප්‍රවෘත්ති බලාගෙන ඉන්නකොට දේශපාලඥයෝ ඇවිල්ලා කියන දේවල් අහනකොට හිතාගෙන ඒගොල්ලෝ කතා කරනකොට හිතෙන අපිට අඩේ මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්න ඔක්කොම මැට්ටෝ කියලා. උගත් නුගත් හැමදෙනා ඉදිරියේ ඇවිල්ලා ඒගොල්ලෝ දේශනා පවත්වනකොට ඇඟ රත් වෙනවා පමණක් නෙවෙයි. එතකොට තමයි ශබ්දකෝෂයට අඩංගු නොකල සියලුම සුද්ධ සිංහල භාෂාවේ ව්‍යාකරණයක්වත් වැරදෙන්නේ නැතුව වචන එළියට එන්නේ. ඒකෝ ඒ ප්‍රශ්න සියල්ලම අපේ කරගන්නවා. ඔබ දන්නවද අද දියවැඩියාව කියන රෝගය හැදෙන්නේ මානසික ආතතියෙන් කියන ගොඩක් කල්පනා කරනවා. ඇත්තටම ඒ රෝගේ ලක්ෂණයක් තමයි උදාහරණ නැත්නම් කේන්ති තරහ යෑම. තරහ යනවද? එහෙනම් ඔයාලට දියවැඩියාව කියනවා. ඒ වගේම තියෙනවා තවත් රෝගයක්. ඔබ සියලු දෙනාම දන්නවා. ඒ රෝගේ තියෙනකොටම කියනවා අප්පට්ට සිරි. කේන්ති යනවද? තරහ යනවද? එහෙනම් යාට ඒ රෝගේ තියෙනවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. කල්පනා කරලා බලලා දිනනවා. ඔව්. එහෙනම් හරි. බලන්න සිංහල ශබ්දකෝෂයේ මතක් වෙන ඇස් රතු වෙනවා. කවුරු නිසාද මේ උදාසෙ ඉන්නේ? ඔබ තුල කලකිරීමක් ඇති වෙනවා. ඔබ තුල හදවතේ දුකක් ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලය කේන්තිය එළියට එනවා. කේන්තිය ඔබගේ ශරීරයේ උත්පාදනය වෙමින් එළියට එනවා. ඒක කල්පනා කර බලන්න. වගේම තේව ස්වරූපයෙන් මවන ලද මිනිසයාට සත්ව නාම පද වලින් ආමන්ත්‍රණය කරනවා. ඔව්ද නැද්ද? ඔව්. පහුගිය දවස්වල එක පුද්ගලයෙක් ගැන එක දේශපාලඥයෙක් ගැන අපි කොච්චරනම් සත්ව නාම වලින් ආමන්ත්‍රණය කරන්නේ නැද්ද? කල්පනා කරන්න. මේ සියලු දේම කොහෙන්ද ආවේ? ඇතුලෙන් ආවේ. මම කියන්නම් අභියෝග කරලා යාඥා කරන මේ කටින්, ප්‍රශංසා කරන මේ කටින්, නමස්කාර මේ කරන මේ කටින් නුසුදුසු වචන ඔබගේ මුඛයෙන් නික්මුණාද නැද්ද? මේ පොළවේ ජීවත් වෙන සෑම මිනිසෙක්ම දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද්දයි කියලා අපි කියනවා. ඔබගේ සහෝදරයාට, ඔබගේ සහෝදරියට, ඔබගේ හිත මිතුරට ඔබ සත්ව නාම පද වලින් ආමන්ත්‍රණය කරේ නැද්ද? කරලා තියෙනවා. ඔබට දාව ඉපදුණු, ඔබගේම කිරිවි හැදුණු, ඔබ හදාගත්තු ඔබගේ දූ දරුවන්ට කී දෙනෙක් සත්ව නාම පද වලින් ආමන්ත්‍රණය කරලා දෙනවා? මේක රෝගයක්. කල්පනා කරන්න. හැමදාම රෝගීව ඉදියොත් එහෙම ඔබ ඉක්මනින් මේ යනවා. අවුත් කියන ටෙන්ෂන් කියන්නේ මොකද්ද? දරා ගන්න බැරි දෙයක් වෙනකොට ටෙන්ෂන්. ඒතකොට ටෙන්ෂන් එක වැඩි වෙන්න මොකද? පුපුරනකොට ඉතින් ආයේ බෝම්බයක් පිපුරුවා තමයි. ළඟ අහලපාලේ ඉන්න සීමාවේ තියෙන ඔක්කොම ටික විනාශ වෙනවා. ප්‍රවේශමෙන් ඊට ප්‍රකාශ කළා වගේ මම ඉස්සලා ප්‍රකාශ කළා වගේ මම කියන දේ පොඩ්ඩක් අහන්න. දේශනාවක් අහනකොට මම වගේ පුද්ගලෙක් දේශනා කරනකොට විශේෂයෙන්ම ඔබ දන්නවනේ මම වගේ පුද්ගලෙක් කියනකොට තරහම යන්නේ නැති නිවිච්ච නේද පුතා නේද මම වගේ අහිංසක කරුණාවන්ත මෛත්‍රී පිරුණු පාලකවරයෙක් දේශනා කරනකොට හරිද මොනවද දන්නවද ඉස්සලා බලන් ඉන්නේ දැන් YouTube එකේ බලනකොට දැන් ඔයගොල්ලෝ අහගෙන ඉන්නකොට මට මතක් වෙනවා දැන් මේක subscribe කරලා ඔයගොල්ලෝ බලන් ඉන්නවනේ ඔයගොල්ලෝ කී දෙනෙක් කියනවා අප්පට සිල් දැන් දේශනාවේ අන්තර්ගතය සත්‍යතාවය වචනේ බලය සමිඳුන්ගේ පොරොන්දු විශ්වාසකම් නොවෙනස් වෙන පොරොන්දු අත්හරිමින් මේ ඔක්කොම
සියලු දේ කියන්නේ දේශනාවක් අහනකොට දේශනාවේ අන්තර්ගතයේ සත්‍යතාවය වචනේ බලය සමිඳුන්ගේ පොරොන්දු විශ්වාසකම් නොවෙනස් වෙන පොරොන්දු හරිද මේ සියලු දේම අපි අත්හැරලා දානවා ඒ ඔක්කොම අත්හැරලා කියන්නේ දේශනාවෙන් එන හොඳ ටික ඔක්කොම හරේ අත්හරිනවා මොකද්ද කියන්නේ දේශකයාගේ ඉතිහාසය ගවේෂණයට ලක් කරනවා කවුද මේ දේශකයා ඔහුගේ උත්පත්ති අපි දන්නවා ඔහුගේ එයාගේ මොනවද කියන්නේ ඔහුගේ පැටිකිරිය අපි දන්නවා එයාගේ අප්පා එයා කවුද කියලා අපි දන්නවා ඔගොල්ලෝ කොහොම දන්න දෙයක් තියෙනවා නමුත් නොදන්න දෙයක් තියෙනවා ඒක තමයි දෙවියන් වහන්සේ දන්නේ ඔබ දෙවියන් වහන්සේ දන්න ඒ කොටස ඔබ දැනගත්ත දාට මම මේ පොළොවේ නෑ උන්වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා ඉවරයි සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අපි හැමදාමත් කරන්නේ ওই වැරද්දමයි දේව සභාවට යනවා අභිමුඛයේ වාඩි වෙනවා දේශනාවෙන් එන වචනයේ අර්ථය ඒ සත්‍ය අපට ලැබෙන ආශිර්වාදය ඒ වගේම ඒ වචنين අපට ප්‍රකාශ වෙන්නේ මොකක්ද කියන එක බලන්නේ මොකක්ද බලන්නේ දන්නවද දේශකයාට ඌට කියන්න තියෙන සුදුසුකම මොකක්ද ඌ මේ මහමාදී වල කට කැඩෙන්න දේශනා කරනවා එයාගේ ජීවිතේ කොහොමද කාලය තියෙන්නේ නැති මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය හැමදාම රෝගියෙක් වෙලා ඉන්නට හැම වෙලාවම මානසික රෝගියෙක් වෙලා ඉන්නට කිසිවෙක් කැමති නැහැ ඌට කැමති ඔව් සුව වෙලා නිරෝගී සුවෙන් ඉන්නට එන්න ඒ වගේ කාල පරිච්ඡේදයකට එළමුණු පුද්ගලෙක් කියලා හිතෙනවා නම් ඔබට දකින්න පුළුවන් මේක අදාළ නැහැ අපට අදාළ දෙවියන් වහන්සේගේ වචනේ විතරයි එතකොට ඔබ සුව වෙලා ඉත ප්‍රකාශ කළ සියල්ලෙන් අපට මිදෙන්න පුළුවන් ඒවා ඇඟට ගන්නේ නැතුව ඉන්න පුළුවන් අපට තරහ යන එක අඩු වුණොත් කේන්තිය තරහ උදාස පාලනය කර ගන්නවා නම් ඊළ කියපු කිසි කෙනෙක් කරන ඕනම දෙයක් අපිට අහගෙන ඉන්න පුළුවන් පාලනය කරගෙන ඉන්න පුළුවන් පුළුවන්ද බැරිද පුළුවන් අපි ඕනවට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේ කියන වචනේ අල්ලගන්නේ නැතුව අනවශ්‍ය දේවල් ගැන අපි තවන නිසා තමයි මේ කේන්තිය නැමැති මේ වෙලේ අපට බෝ වෙන්නේ දැන් අපි කොවිඩ් බෝ වෙයි කියලා අපි කොච්චර පරිස්සමෙන්ද අපි කියනවා කතා කරන්න එපා කියලා දැන් කට වහලා තියෙන්නේ අතපය හොදනවා මේට්‍රේක දුරින් ඉන්නවා ඇයි රෝගේ වැළඳෙයි කියලා මේවට කොවිඩ් වලට වඩා නපුරුම රෝගයක් තමයි මේ තරහ යනවා කියන එක දෙවියන් වහන්සේ කියන එකකින් වැළකෙන්න කියන්නේ හරිද මේ තරහත් එක්ක ඒ ප්‍රශ්නය අපි බදා ගන්නවා අපි ඒක වැළඳ ගන්නවා ඕනම ප්‍රශ්නයක් අපි වැළඳ ගන්නේ කොහොමද තරහත් එක්ක වැළඳ ගන්නවා අද ප්‍රවෘත්ති බලන ගමන් කියන්නේ මොකද ආයෙනම් ඡන්දේ දාන්න නැහැ කිකුටවත් ඊළඟ ඡන්දෙට පළවෙනියට ගිහිල්ලා පොලිමේ හිටගන්නේ ඔය කීප මිනිස්සුන්ට ඒ වෙලාවේ තරහින් අල්ලගන්නේ. නිකන් හරි එතන එහෙම කියනකොට මොකක් හරි පාර්ශවයකට නැත්නම් පක්ෂයකට බැන්න නම් යහපත් ඉන්න මිනිස්සයා මොනවද කියන්නේ? විරුද්ධ පක්ෂේ නම් ඔන්න හරි. කෑලි තමයි දෙන්න කපා ගන්න. කොණ්ඩේ කපන්න සැලුන් එකට ගියා නම් ඔළුව දීලා සද්දෙන කර ඉන්න ඕනේ. රැවුල කපනවා නම් ගොඩක් ප්‍රවේශමින් ඉන්න ඕනේ. එතන දේශපාලනේ කතා කරන්න ගියොත් දැලි පිහිය බෙල්ල තියාගෙන ඉන්න මිනිස්සයා ඇද්දොත් උලන් මෙතනින් යන්නේ නැහැ මෙතනින් යන්නේ. ඇයි? අරයට තරහ යනවා. ඔයාට හුස්ම යනවා. ජීවිතේ ඉවරයි. එතකොට මේව බදා ගන්න එපා. තව කාරණයක් තමයි ඒ තරහ යෑම ඉදිරියේ ඒ ප්‍රශ්න නැවත නැවත මතක් වෙනවා. තරහ යනවා කියන්නේ ඒ ප්‍රශ්නේ නැවත නැවත මතක් වෙනවා. ඒ මතක් වෙන හැම වාරෙම කේන්තියක්. පරණේවත් මතක් වෙනානේ. එතකොට මොකද වෙන්නේ? සෙනෙහවන්ත දේවදරුවනේ ජීවිතයේ බොහෝ අයහපත් විපාක ලං කර දීම සඳහා යක්ෂයා විසින් උපයෝගී කරගන්න උගුලක් නම් තරහ කෝපය උපදවීමයි. මම ආයිත් කියන්නම් ඔයගලන් ජීවිතේට වැදගත්ම කාරණේ වැළකී යුතුයි. දේවදරුවන්ගේ ජීවිතයේ බොහෝ අයහපත් විපාක ලං කර දීම සඳහා යක්ෂයා විසින් උපයෝගී කරගන්න උගුලක් නම් තරහ කෝපය උපදවීමයි. ද්වේෂය උපදවීමයි. ඒ ද්වේෂය එතරම් භයානකයි. ඒකයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ තරහ යෑම කේන්ති ගන්න එක අයින් කරන්න උදාහසෙන් ඈත් වෙන්න. මේ ද්වේෂ කිරීම උදාහස ඒ ප්‍රතිඵලය තමයි විනාශය. ද්වේෂය හිතට ආපු මිනිසයා තමාගේ මවට පියාට භාර්යාවට පහර දෙනවා.
ස්වාමියාට පහර දෙනවා, දරුවන්ට පහර දෙනවා, ගහනවා. ඒ විතරක් නෙවෙයි එතනින් මිනිස්සුන්ට ගහලා නතර වුණා නම් කමන්නේ සුරතුලුන්ට පහර දෙනවා. පරුස වචන කියනවා, නොමනා වචන කියනවා. තරහ ගිය මිනිස්සයාට පුළුවන් තරම් අනෙක් කෙනාම හිත රිද්දවන්න පුළුවන් වචන හොයා කියනවා. තරහ ගියාට පස්සේ දැන් නෝනව හිත රිද්දන්න ඕනේ නම් හොයලා කියනවා. අර අමතක කරලා සමාදාන වෙච්ච අතීතයේ ඒ සිදුවීම් සියල්ල මතක් කර බනිනවා. වචන හොයලා බනිනවා. මං කියන එක ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් බලන්න ප්‍රායෝගිකව. පුළුවන් වචන හොයා කියනවා. තරහ ගිය මිනිස්සයා අවුරුදු 10ට 15ට කලින් සිදුවෙච්ච පුංචි දේවල් හොයා බනිනවා. අමතක වෙලා තිබුණු සිදුවි මතක් කරලා බනිනවා. විසඳන ප්‍රශ්න ආයෙත් අවශ්‍යනවා. තරහ කේන්ති ද්වේෂය. එබැවින් තරහ යෑම අතිශයින් භයානකයි. තරහම යෑම යන ජීවිතයේ අවුලෝන එක ගින්දරක් ඒක. කුටි ගින්දරක් කේන්තියෙන් එක වචනයක් කිව්වනම් ඇති. හරියට උත්තට වේලිලා තියෙන අර කුඹුරු ආයකට පොටි අර ගිනිපෙල්ල පොඩි ගිනි කැල්ලක් දැම්මා වගේ තමයි. අක්කර ගණන් ගිනි ගන්නවා. ජීවිතේම විනාශයි. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනේ කියන කතා කිරීමට ප්‍රමාද වෙන්න. සවන් දීමට උත්සුක වෙන්න. සවන් දෙන්න. මෛත්‍රියෙන් සවන් දෙන්න. එතකොට වචන එළියට එනවා ගොඩක් අඩුයි. අද ගොඩක් මොකද කියන්නේ? උත්තරේ දීලා තමයි කල්පනා කරන්නේ. උත්තරේ දීලා තමයි සවන් දෙන්න උත්සාහ කරන්නේ. ඔබගේ කටට මුරකාවල් දැම්මේ නැතිනම් ඔබත් විනාශයි, ඔබගේ ජීවිතේත් විනාශයි, ඔබගේ ළඟ ඉන්න කෙනත් විනාශයි, රටම විනාශයි. දේව දරුවන් හැටියට ගැලවීම ලබාගෙන ජේසුස් සමිඳුන් අපගේ ජීවිතයේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ ලෙස පිළි අරගෙන කිතුණු දරුවෙක් නම් අනර්ග නාමයේ දරාගෙන යේසුස් වහන්සේගේ නාමයේ අලංකාරය මේ ලෝකයේ ඉදිරියේ පතුරවන්නට කැපවුණු නුඹගේ හදවතින් ඇසිය යුතු ප්‍රශ්නය මේකයි මගේ සහෝදරයා සහෝදරිය. නැවතවතාවක් මම කියන්නම්. දේව දරුවන් හැටියට ගැලවීම ලබාගෙන ජේසුස් සමිඳුන්ව අපගේ ජීවිතයේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ ලෙස පිළි අරගෙන කිතුණු දරුවෙක් නම් අනර්ග නාමයේ දරාගෙන යේසුස් වහන්සේගේ නාමයේ අලංකාරය මේ ලෝකයේ ඉදිරියේ පතුරවන්නට කැපවුණු නුඹගේ හදවතින් ඇසිය යුතු ප්‍රශ්නය පළවෙනි එක තරහ, කේන්තිය, ද්වේෂය, කෝපය ප්‍රථම කොට කුරුසිපත් කළාද යනුයි. පළවෙනි එක ඔබ කුරුසිපත් කළාද කියලා අහන්න ඕනේ. මේ තරහ කුරුසිපත් කළාද? කේන්තිය, ද්වේෂය, කෝපය ප්‍රථම කොට මම කුරුසිපත් කළා දෙනවා. ඊට පස්සේ අනිත් සියලු දේම ඔබගේ ජීවිතයට ඔබට එකතු කරගන්න පුළුවන්, නිවැරදි කරගන්න. පළවෙනි දේ ඔබගේ කේන්තිය කුරුසිපත් කරන්න. තරහ, කෝපය, ද්වේෂය ඒකේ ඉපදෙන ප්‍රතිඵලය තමයි ක්‍රෝධය, වෛරය උපදිනවා. තරහ, කෝපය, ද්වේෂය ඔබගේ ජීවිතේ ඉන්නකොට ක්‍රෝධය උපදිනවා, වෛරය උපදිනවා. වෛරය උපදිනවා කියන්නේ, ක්‍රෝධය උපදිනවා කියන්නේ තිත්තකම ඇවිස්සෙනවා. තිත්තකම කියන්නේ පිළිකාවක්. පිළිකාවේ මුල තමයි උදහස. තවත් කෙනෙක්ව තිත්ත වෙනවා කේන්ති ගියාම. එතකොට මොකද වෙන්නේ? පිළිකාවක් හැදෙනවා. පිළිකාව කියන්නේ ඔබගේ ශරීරයේ එක තැන තියෙන එකක් නෙවෙයි. ඒක මුල් යාවෙන රෝගයක්. අනිවාර්ය මරණය තමයි. ආත්මික ජීවිතේත් මරණය, මානසික ජීවිතේත් මරණය. එහෙනම් අපි මේ රෝගය සුවපත් කරගත යුතුයි. ඊටම වැදගත්. දේවදරුවනි, අපි කෙසේද තරහා යාම පාලනය කරන්නේ? ඒ අපගේ ජීවිත රටාව අලුත් කරගන්නේ කෙසේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන එකම තැන දෙවියන් වහන්සේගේ වචනය තුලයි. අපි සොයමු. සාවුල් නෝත් පවුල් මම කැමති මිනිසයා හැමදාම මම දේශනා කරනකොට පාවිච්චි කරන එක නම තමයි සවුල් නම් පවුල් තුමා. ඔහුගේ ජීවිතය ගැන බලන්න. ඔහුගේ ගමනේ ආරම්භය කොහොමද දන්නවද? ඔහුගේ කේන්තියෙන්, තරහෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් සමග ඔහුගේ ගමන ආරම්භ කරන්න. අස්යාපීට නගිනකොට ඔහු යම් පත්‍රේ ලියලා ගන්න හැම කිතුනම මරනවා. බදන්නා සොල්දාදුවෙක්, ඇමරිකන් සෝල්ජර්ස් වගේම ඕනම සොල්දාදුවෙක් ඕනම රටකට ගිහිල්ලා ඒ රටට විරුද්ධව යුද්ධ කරන්න, තවත් ජාතියකට විරුද්ධව, සමාජයකට විරුද්ධව යුද්ධයක් කරන්න ගියාම ඔහු එතනට ගිහිල්ලා මිනි මරනවා, බෙල්ල කපනවා, කෑලි කපනවා, කාන්තාව
මාතාවන් දූෂණයට ලක් කරනවා. ළමා දූෂණය, අපචාරය සියලු දේම සිදු වෙනවා. මංකොල්ල කරනවා. ඉතින් මේ වගේ ද්වේෂ සහගත මානසිකත්වයෙන් තමයි මේ සාවුල් නම් පුද්ගලයා ආශ්‍රය අපිට ළඟින්නේ. මහත් ක්‍රෝධයකින් ඔබේ ගමන ආරම්භ කරනවා. කේන්තියෙන් ආරම්භ කරනවා. ද්වේෂයෙන් ආරම්භ කරනවා. වෛරයෙන් ආරම්භ කරනවා. නමුත් ඔබේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙනවා. කොතනද? දෙවියන් වහන්සේ මුණ ගැසුණු තැන. දෙවියන් වහන්සේ මුණ ගැසුණු තැන ඔබේ ඇස් අන්ධ වෙනවා. ඔබ පොළවේ බිම දිගා වෙලා වැටිලා ඔබේ දෙපා වලට වාරු නැතු වෙනවා. ඒ කියන්නේ පරණ ජීවිතය කෙලින්ම මැරෙනවා. එතනින් පස්සේ ඔබේ ජීවිතයක් නැහැ. නමුත් වැටුණ මිනිස්සයව පහර දුන්න මිනිස්සයව දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ. ඔහුට අත දීලා ඔව නැගිට වෙලා තැනකට එක් කරගෙන යනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබගේ ජීවිතයේ උදාස කේන්තිය මම සුව කරගන්න ඕනේ මේ මානසික ලෝකයෙන් මිදෙන්න ඕනේ කියලා දෙවියන් වහන්සේ ළඟට එනකොට උන්වහන්සේ ඔබගේ පරණ ජීවිතේ සම්පූර්ණයෙන්ම මරලා ඔබ අතාරින්නේ නැහැ. උන්වහන්සේ අලුත් ජීවනය දෙනු පිණිස ක්‍රිස්තුස් වහන්සේ තුල අලුත් මැවිල්ලක් ලෙස උන්වහන්සේ නැගිටිනවා. දැන් සාවුල්ව අතින් අල්ලලා තැනකට ගෙනියනවා. දේව අභිමුඛයේ ඔය ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය බලන්න. 9:11 ඔය මොනවද කරන්නේ? කාමරේ දොර වහගෙන දේව අභිමුඛයේ රැඳී සිටිනවා. ඔහුගේ ජීවිතයේ වෙනස දේව අභිමුඛය. යාඥාවේ ඔහුගේ ජීවිතය වෙනස් කරනවා. ක්‍රියා 9:11 කියනවා he is praying now. ඔහු දැන් යාඥා කරමින් සිටිනවා. කවුද කියන්නේ මේ? දෙවියන් වහන්සේ කියනවා. ස්වර්ගයේ ඉඳලා බලලා කියනවා. අර වැටිච්ච සාවුල්, ඇස් අන්ධ වෙච්ච සාවුල් දැන් කාමරය ඇතුලේ ඉන්නේ. ඔය යාඥාවෙන් ඉන්නේ. ඔබේ ජීවිතේ යාඥාවෙන් දේව අභිමුඛයට ලං වෙන්න ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. අපේ කාලය ගත කරන්නේ කාත් එක්කද වැඩි? ඒ අනුව තමයි අපේ ජීවිතය වෙනස් වෙන්නේ. සාවුල්ගේ ජීවිතේ කාමරය ඇතුළට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඔහුගේ කාලය ගත කරා. ඔහුගේ ආශ්‍රය කවුරුන් හා සමගද? දෙවියන් වහන්සේ සමග. ඒ අනුව අපගේ ස්වභාවය වෙනස් වෙනවා. සාවුල්ගේ ස්වභාවය වෙනස් වෙනවා. කාමරයෙන් එළියට එනකොට ඔහු කොහොමද වෙනස් වෙලා එළියට එන්නේ කිව්වොත් සාවුල් පාවුල් වෙලා එළියට එනවා. එළියට එනකොට මෛත්‍රිය කරුණාවෙන් කා වෙනුවෙන් මරණවා කියලා එළියට ආවද ඔවුන් වෙනුවෙන්ම ජීවිතය දෙන තරමට ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. මෝසස් නම් පුද්ගලයා හිම තමයි දෙවියන් වහන්සේ කියනවා නුඹ මිසරට ඵලයන් මගේ සෙනගගෙනින් ඔහු කියනවා නික්මයාම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ කියවනවා නම් හැම දෙයකටම හේතු කාරණා කියනවා. දෙවියන් වහන්සේගේ කියලා කියනවා නෑ මම ආරොන්න දෙනවා ඔබ ඵලයන්ගේ ස්ථානෙට කියලා. මේ සෙනගව ස්වාමීනි ඔබ දුන්න සෙනග නිසා මම කලකිරලා ඉන්නේ කියලා මෝසස් චෝදනා කරනවා. ඔහුගේ ජීවිතේ කියවන්නේ ඊශ්‍රායෙල් සෙනග නිසා කලකිරන අනේ ස්වාමිනී මට එපා වෙලා තියෙනවා ඔබ වහන්සේ දුන්න මේ සෙනග මට කරදර කරනවා. ඔහුගේ ආශ්‍රය පසුතැවීම දෙවියන් වහන්සේගේ අභිමුඛයත් එක්ක ගමන් කරනවා. එක තැනක කියනවා මොසස් ස්වාමිනී ඔබගේ අභිමුඛය නැත්තම් මම අඟලක්වත් ඉස්සරහට යන්නේ නැහැ. දහවලේ වලාටම රාත්‍රියේ ගිනිටම මෝසස් සමග තිබුණා. මෝසස් දේව අභිමුඛයේ ගමන් කළා. ඔහුගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. ඔහු තනක යාඥා කරනවා ස්වාමිනී මගේ නම ජීවන පොතේ මකා දමන්න. මන්ද කිව්වොත් මේ සෙනගගේ ජීවිතය වහන්සේ ගන්න එපා. බලන්න වෙනස් වීම කේන්තියෙන් කියපු මිනිහා දැන් කියනවා මගේ ජීවිතේ වහන්සේ මාව මරලා දැම්මත් කමක් නැහැ. මේ සෙනගව වහන්සේ ආරක්ෂා කළ යුතුයි. ඔබේ ජීවිතය වෙනස් වෙනවා. මම අරුක ගහනවා මම මරනවා මරණකම් මූණ බලන්නේ හරි ගොඩක් අය මේක අහගෙන ඉන්න ඔබගේ හදවතට දෙවියන් වහන්සේ කතා කරනවා සුදාප්පන් වහන්සේ කියනවා ගොඩක් අය ගොඩක් වෙලාවට කියලා දෙනවා මොනක්ම මූණ බලන්නේ නැහැ. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඒ මිනිස්යන්ගේ ජීවිතේ වෙනස් කරන්න ඕනේ කියලා ඔබ දැනගසන්න ඊට ප්‍රථමයෙන් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. මෝසස්ගේ ජීවිතය වෙනස් වීම හරිද? ඇයි මෙහෙම වෙන්න හේතුව? අපේ ආශ්‍රය කා සමගද තිබෙන්නේ? අපගේ ඒ එකතු වීම කා සමගද තිබෙන්නේ? ඔබ මේ ගැන කල්පනා කරන්න. මම කතා පොඩි කෙටි කතාවක් කියන්න. එක සැරයක් රාජාලියේ කූඩුවක් හදලා බිත්තර දාලා පැටවු හැදුවා. ඒ පැටවු ටික ඔක්කොම අරගෙන යනකොට එකම පැටියෙක් විතරක් එක තැනක එක ගමක එක පඳුරක් ඇතුළට වැටුණා. ඒ පැටියා එළියට එනකොට කවුරුත් නැහැ ආශ්‍රයයට. මොකද උනේ? ඒ අසලෙන් ගිය
ගම් කුකුළු ටිකක් හිටියා. ඒ කුකුලත් එක්ක පැටවුනුත් හිටියා. ඔවුන් එක්ක මේ පැටිය එකතු වුණා. දැන් මේ පැටියත් ඒ පැටවුන් එක්ක හොඳට වැඩිනවා. වෙනසක් වෙන්නේ නැහැ. දෙන්නම එකට වැඩිනවා. කුකුළු පොඩ්ඩක් උඩට පියාසර කරනවා ආයෙ වැටෙනවා. මේක තමයි වැඩි. ලොකු පියාසර කරන්නේ නැහැ. ඔහොම ඉන්න ගමන් දවසක් ලොකු රාජාලියෙක් දැන් ඉනවා මේ කුකුළු ටික ඩෑගෙන යන්නේ. එනකොට මේ රාජාලියා පහලින් පියාසර කරගෙන ළඟින් එනකොටම අර රාජාලියා උඩ පියාසර කරනවා මේ කුකුළු ටික ඔක්කොම දැක්ක. උන් ටික ඔක්කොම දිව්වා. කුඩු වලට අම්මා මේ තමාගේ ඒ පියාපත් යටට රැස් කරගත්තා. එක කුකුලෙක් විතරක් තනි වුණා. ඔහු පියාසර කරා. මේක දැකලා පියාසර කරනවා. උඩින් පියාසර කරනවා. උඩින් පියාසර කරනවා. උඩින් පියාසර කරනවා. ඊට පස්සේ තමයි ඒ රාජ්‍යලියා පැට දැනගත්තේ මම කුකුළු පැටියෙක් නෙවෙයි. ඔවුන් එක්ක ආශ්‍රය කරපු නිසා මගේ මනසත් මගේ ක්‍රියාවත් මට පියාසර කරන්න බැහැ කියන මානසිකත්වයෙන් මං ගොඩ නැගුණා කියලා. නමුත් වෙලාව වෙනකොට එකතු වුණා රාජ්‍යලියත් එක්ක ඉහළ ආශ්‍රය පියාසල කළා. ඔබ කොහොමද ඉන්නේ? බැහැ කියලා හිටියොත් බැහැම තමයි. ඔබ ආශ්‍රය කරන අයත් සමග ඔබ සාකච්ඡා කරන කාලයේ වේලාව බෙදා ගන්න අය සමග තියෙන ගතිගුණ ආවේනික වෙනවා ඔබගේ ශරීරයේ සාක්‍රියාවට. සෞල්තුමා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ගත කළා. ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. එහෙනම් මේ ජීවිතේ වෙනසක් වෙන්න ඕන නම් දේව අභිමුඛයට රැස් වෙන්න, යාඥාවෙන් සුදතුන් සමග රැස් වෙන්න, නාසය සමග කාලය ගත කරන්න, දේව වචනය කියවීම මෙනෙහි කිරීම තුල ඔබ අන්තර්ගත වෙන්න අනිවාර්යෙන්ම රෝගය සුව කරගන්නට එයයි බෙහෙත. මෙන්න බලන්න ඔබගේ ගීතාවලිය 86:15 කියනවා. ගීතාවලිය 86:15. ඒ ස්වාමින් වහන්සේ ඔබ අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණ වූ කෝප වීමට ප්‍රමාද වන්නා වූ දයාවෙන් හා සත්‍යතාවෙන් මහත් වූ දෙවි කෙනෙක් කියලා. කොහොමද? ස්වාමිනී ඔබ අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණව කෝප වීමට ප්‍රමාද වන්නා වූ දයාවෙන් හා සත්‍යතාවෙන් මහත් වූ දෙවි කෙනෙක් කියලා. එහෙනම් ඒ දෙවියන් වහන්සේත් එක්ක ඔබගේ කාලය ගත කරලා උන්වහන්සේත් එක්ක ඔබ සම්බන්ධ වෙනවා නම් ඔබගේ හදවතේ අනුකම්පාව පිරෙනවා. ඔබ තවත් කෙනෙක්ව බලන්නේ කේන්තිගේ කෙනාව. මෙයා රෝගියෙක්. එහෙනම් ඔබ තුල අනුකම්පාව ඉපදෙනවා. ඊළඟට ඔබේ දෙවියන් වහන්සේ කරුණාවෙන් පූර්ණ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සමග කාලය ගත කරනකොට ඔබගේ ජීවිතය කරුණාවෙන් පිරෙනවා. උදාහරණ කෙනෙක් කතා කරනකොට ඔබට තේරෙනවා ඔව් මානසික රෝගී. එහෙනම් කරුණාවෙන් තමයි ඔහු දෙස බලන්නේ. ඔබගේ දෙවියන් වහන්සේ කෝප වීමට ප්‍රමාද වෙන දෙවි කෙනෙක්. ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ කරපු වැරදි වලට උන්වහන්සේගේ කෝපය ඇවුලුණා නම් ඔබ මේ පොළවේ අලු වෙනවා කියන එක අමතක කරන්න එපා. නමුත් උන්වහන්සේගේ කෝපය ප්‍රමාද වෙන නිසා උන්වහන්සේ කාලයක් දීලා දිනවා අප නිවැරදි කරගන්න. ඒ නිසා විනිශ්චය කාලෙ වෙනුන්වහන්සේ බලා සිටින්නේ ඔබයි මමයි පසුතැවෙනකන් අපි මේ රෝග වලින් සුව වෙනකන් උන්වහන්සේ බලා සිටිනවා. උන්වහන්සේගේ කරුණාව දීලා තව කෙනෙක් ඉදිරියේ අපි කෝප වෙන්නට ප්‍රමාද වෙනවා. මන්ද කිව්ව ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛයේ අපි කාලය ගත කරන කෙනෙක් නම් ඒ වගේම මගේ දෙවියන් වහන්සේ දයාවෙන් පූර්ණ වූ දෙවි කෙනෙක්. ඒ දයාව අපගේ ජීවිතය තුළ පිරී ඉතිරෙනවා නම් උදාහස කෝපය, කේන්තිය, වෛරය සංසිඳ වෙනවා. ඇයි කිව්වොත් එහෙම දයාවන්ත වූ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපි රැඳී සිටින නිසා. මේ වචන නිතර දෙවලේ මෙනෙහි කරන්න. වචනේ සත්‍යතාවය අවබෝධ කරගන්න. අපි නමස්කාර කරන සමිඳුන්ගේ ස්වරූපය, ගුණාංගය පැහැදිලිව සිතට ගන්න. අනිවාර්යෙන්ම තරහ නැමැති වචනය අපගේ ජීවිත චර්යාවෙන් මකා දමන්නට අපිට හැකි වෙනවා. නියතයි නොකඩවා යාඥා කරන්න. දේව වචනේ පෞද්ගලිකව මෙනෙහි කරන්න. ගීතිකා ප්‍රශංසා සමග සමිඳුන්ට නිතරම නමස්කාර කරන්න. ඔබගේ ජීවිතය ආක්‍රමණය කරගෙන සිටින, ඔබගේ සඵලත්වයට බාධා වී තිබෙන ආත්මික ජීවිතය විනාශ කරමින් ඔබගේ අභිමානය, කීර්තියට පළුදුවක් වී තිබූ තරහනම් රෝගය ඔබට නොදැනත්වම සුව කිරී ගන්නට පුළුවන් වෙනවා. ඔබගේ අභිමානය, ඔබගේ කීර්තිය කෙලසන්නේ ඔබගේ කෝපය නැමැති රෝගයයි.
තරහ නැමැති රෝගයයි. ඔබගේ රෙස්පෙක්ට් එක ඔබට තියාගන්න ඕනේ නම් ඒ රෝගී ඔබ සුවේ ලබන්න. ඒකට විසඳුම තිබෙන්නේ මම කියපු දේව වචනේ සහ පෞද්ගලික මෙනෙහි කිරීම, ගීතිකා ප්‍රශංසා සමග සමිඳුන්ට නිතරම නමස්කාර කිරීම සහ නොකඩව යාඥා කිරීම දේව අභිමුඛයේ තුල රැඳී සිටීමයි. මේ බෙහෙතට ලොකු වේදමක් නැහැ. ඔබට තියෙන්නේ කාලය. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ රැඳී සිටීමයි. හිතෝපදේශ 14:29 කියන අපට තරහ උපදින්නේ ඇයි? කෝපයට ප්‍රමාද වෙන්න බෝ නොනැත්තේ කියලා. ඒ ඉක්මනින් කිපෙන්න මෝඩකම මතු කරන්නේය. හිතෝපදේශ 14:29 අපට තරහ ගියාම උපදින්නේ මොනවද? මෝඩකම තමයි උපදින්නේ. මෝඩ වැඩ කරන්නේ. මාසෙලා හම්බ කරලා ඉතුරු කරලා ගත්ත ෆෝන් එකෙන් කෝල් එකක් කතා කරගෙන ඉන්න. මම කරපු දෙයක් මේ කියන්නේ. මංගේ තරහින් ඉපදිච්ච මෝඩකමක් ගැන කියන්නේ. අද නෙවෙයි අවුරුදු 10කට 20කට කලින්. ඒ කාලේ ෆෝන් එකක් කියන්නේ හරිම අමාරුයි. මට හොඳ ෆෝන් එකක් මගේ අතට හම්බුණා. මම ෆෝන් එකෙන් කතා කරගෙන ඉන්නකොට මට කේන්ති ගියා. මොනවද කරේ? ඒ ෆෝන් එක උසලා පොළවේ ගැහුවා. කෑලි ගියා. මෝඩකමෙන් අපට පාඩුවක් එනවා. පැහැදිලිද? ඔව්. ඊට වැඩි කියන්න ඕනේ නැහැ. එහෙනම් කෝපයට ප්‍රමාද වන්නා බොනෝ නැත්තේ කේන්ති ගන්න නැති ඉක්මනින් පුපුරන්නේ නැති මිනිසෙක් නම් නුවණැත් මිනිසෙක් බුද්ධිමත් මිනිසෙක්. ඒ කියන්නේ ඔහු ඇවිල්ලා නිරෝගී පුද්ගලෙක්. ලෙඩෙක් නෙවෙයි ඈ. කේන්ති ගන්න මිනිසයා ලෙඩෙක්. ඉතින් කෝපයට ප්‍රමාද වන්නා බොනෝ නැත්තේ මම නෙවෙයි කියන්නේ සාලමෝන් රජතුමා. ඒ ඉක්මනින් කිපෙන්න මෝඩකම් මතු කරන්නේ. මෝඩ වැඩමයි කරන්නේ. මෝඩ වැඩ කරනවා නම් උසල පොළවේ ගහන මිනිස්සෙක් නම් කේන්ති යන මිනිස්සෙක් නම් හිතා ගන්න මෝඩේ. ඒ මිනිස්සයත් එක්ක කතා කරන්න යන්න එපා. ඒකෝ ලෙඩුත් එක්ක අපි කතා කරන්නේ නැහැ. ලෙඩුත් එක්ක ගහ ගන්න නැහැ. ඒ වෙලාවේ ඈත් වෙන්න පුළුවන් තරම්. මම ඉස්සර නම් එකට එක කියලා ගහම තමයි ඉන්නේ. දැන් එහෙම නෙවෙයි. මම මෝඩ වැඩ කරන්නේ නැහැ. ඒකෝ මම දේව වචනෙත් එක්ක කාලය ගත කරනවා. දේව අභිමුඛයත් එක්ක කාලය ගත කරනවා. මේ කොරෝනා එකට මම ස්තුතිවන්ත වෙනවා. මේ ලොක්ඩවුන් එකට ප්‍රශංසා කරනවා. ඒකෝ මේ පෞද්ගලික අවුරුදු 2 මගේ දෙවියන් වහන්සේ සමග දේව වචනයේ නමස්කාරය යාඥාව තුළ ගොඩනැගෙන්නට මෝඩකම කෝපේ නැමැති මානසික රෝගයෙන් සුවය ලබන්නට මගේ දෙවියන් වහන්සේ මට කරුණාව දීලා තියෙනවා. මම මෝඩ වැඩ කරනවා දැන් ගොඩක් අඩුයි. 90%ක්ම නැහැ. 10ක් තියෙනවා. ඒක සුව කරගන්න තමයි මම බෙර දරන්නේ. නිරහරින් යාඥා කරනවා. පසුබිම එහෙම හැදෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ පසුබිමෙන් වැළකී සිටින්නට අපි උත්සාහ කළ යුතුයි. තරහ යෑම යනු අපගේ අභ්‍යන්තර ක්‍රියාවලියක ඇතුළෙන් ක්‍රියාව වෙන්නේ. තරහ උපදින්නේ අපගේ හදවතින්. අපේ හදවතින් තමයි තරහ උපදින්නේ. හරි? එතකොට මිනිසුන්ගේ කායික ක්‍රියා නිසා. ඇයි අපිට තරහ යන්නේ? වෙන බලා ගන්න. තරහ උපදින්නේ ඇයි? අපගේ හදවතේ ඇති වෙන්නේ ඇයි? මිනිසුන්ගේ කායික ක්‍රියා නිසා ඉරියව් හැසිරීම අපට අකමැති නම් අපට තරහ යනවා. අපිට කැමති නැත්නම් අපට තරහ යනවා. ඊළඟට බලන්න කතා වුණොත් වචනයට අපි අකමැති නම් අපට තරහ යනවා. ආත්මික ස්වરૂපේ දරා ගන්න අය දකින්නකොට තරහ යනවා. ගොඩක් සුළු ඇඳලා හැම වෙලාවෙම ජෙස්මිටයි. yes brother or sister කියන්නේ sister. එහෙම දකින්නකොට අපිට පට්ට සිටි මූ ආත්මික ලෝකේ පියාඹනේකේ මේ පොළවේ පය ගාලා යන්නේ. ගොඩක් අය ඉන්නවා. ඔව් ගොඩක් අය ඉන්නවා. දැකලා තියෙනවනේ. ගොඩක් අය බයිබලයේ කියවන්නේ නැහැ. බයිබලයේ වචනයක් දෙකක් දන්නවා. එනවා අපිට එක වාද විවාද කරන්න. කේන්ති යනවනේ සහෝදරයා. නේද? ඔව් කේන්ති යනවා. ඉතින් ඒ අනිත් කෙනාගේ ආත්මික ස්වરૂපයක් දැක්ක ගමන් අපිට දකින්නකොට තරහ යනවා. ඒ විතරක් නෙවෙයි. මෙලෝ ගුණයක් නැති කෙනෙක් ගැන තරහ යනවා. මෙලෝ ගුණයක් නැහැ. අයියෝ කිසිම රහක් නැහැ. මෙලෝ රහක් නැති මිනිස්සු ඉන්නවා. ඒ වගේ මිනිස්සු දැක්කම තරහ යනවා. පාරේ ඉන්න හිඟන්න දැක්ක තරහ යනවානේ බලන්න. මුට අතපය හොඳට දින මු හිඟා කරනවා. තරහ යනවානේ. ඕකෙන් කිය. ඔව්. ඒ රබන් අහන බස් එකේ ඉන්න තරහ යනවා. ඒ වගේම වැඩි අවශ්‍ය නැහැ. පාරේ යනකොට කකුලට ගලක් වැදුනොත් තුවාල වෙන්න වැදුනොත් ඒ ගලත් එක්ක තරහ යනවා. නේ කියලා මොනහරි වචනයක් කියනවා. හරි කම්පියුටර් හදනවා කම්පියුටර් එකක් හදනකොට සමහරුන්ට ඒක හරි ගියේ නැත්නම් ඒක උසලා පොළවේ දානවා. මොකද්ද තරහ යනවා. ෆෝන් එකේ කතා කරලා තරහ ගියාම ෆෝන් එක පොළවේ ගහනවා. ධර්මිෂ්ඨ ආත්මික වචන යාඥාවෙන් යහපත් ජීවිතවල මිනිස්සු අපගේ සහෝදර සහෝදරයන් ගැන තරහ යනවා. මම ඉස්සෙල්ලා කිව්වා ඒ සෙට් එක ගැන අපිට තරහ යනවා. නිතරම කෝල් කරලා යාඥා කරලා කියපුවම තරහ යනවා.
කොහොමද අපි අද දේව වචනේ මෙලේ කරමු තරහ යනවා. ඒ අය ධර්මිෂ්ඨකම් කතා කරලා තරහ යනවා. හරිද? අප තුලයි මේ රෝගය. රෝගී අපිටයි. බෙහෙත් කළ යුත්තේ අපිටයි. ඒ කියන්නේ අපිටයි කියන්නේ මටයි මේ කේන්ති යනවා නම් මටයි මේක බෙහෙත් කරන්න ඕන. තව කෙනෙකුට නෙවෙයි. නුඹව විමසා බලපන්. දෙවියන් වහන්සේගේ වචනේ කියන නුඹව විමසා බලපන්. නුඹ විනිශ්චය කරන්න ලබන්නේ නැත. නුඹ විනිශ්චයට ලක් වෙන්නේ නැත. රෝගේ කාටද කියලා ඉස්සර බලන්න. තව කෙනෙක්ගේ ක්‍රියාවන් දිහා බලලා ඔයා කේන්ති ගන්න එපා. එහෙම කේන්ති යනවා නම් ඔයාට තමයි අඩුපාඩුව තියෙන්නේ. එහෙනම් අපි මටයි තියෙන්නේ ප්‍රශ්නේ. තවත් කෙනෙක් ගැන මට කේන්ති යනවා නම් රෝගේ මටයි තියෙන්නේ. මා තුලයි තියෙන්නේ. ඉතින් කෙනෙකුගේ කායික ක්‍රියා ගැන තරහ යනවා නම් ඔහුගේ කායික ක්‍රියා නිසායි තරහ ගියේ කියලා ඔබ එයා ගැන කියනවා. වචන වැරදි නිසා තරහ ගියා. කිසිම ගුණයක් නැති නිසා තරහ ගියා. යමක් ඔබට වැරදි කියලා හිතනකොට තරහ ගියා. නමුත් කිසිම වැරද්දක් නැති අය ගැන එහෙනම් ඇයි තරහ යන්නේ? පැහැදිලිද? මේ අරිස්සලගේ වචන වැරදි තරහ ගියා. ක්‍රියා වැරදි තරහ ගියා. සමහර මිනිස්සුගේ චර්යාව ගැන දැක්කා තරහ ගියා. කිසිම දෙයකට කමකට නැති දෙයකට තරහ යන්නේ. ඇයි? යාඥා කරන මිනිස්සු, ධර්මිෂ්ඨ මිනිස්සු, දේශනා කරන මිනිස්සු මේගොල්ලෝ ගැන තරහ යන්නේ. ඇයි තරහ යන්නේ? පීඩිතුල තරහ නැමැති රෝගය කියන්නේ අපේ හිතෙන් එන්නේ. අපි තමයි පාලනය කරන්න ඕනේ. අපිට අපිව පාලනය කරගන්න බැරි නම් අපි නිතර පාවිච්චි කරන ඒ සුනකයා වගේ වෙනවා අපි. පාවුල්තුමා කියනවා බයිබලයේ ලියලා තියෙනවා මම සුනකයා කියලා නෙවෙයි බයිබලයේ තියෙන්නේ ඒ වචනේ කිව්වොත් ඔයගොල්ලන්ට රෙදෙයි. ප්‍රවේශමෙන් ඌට තමයි කේන්ති කිය ගමන් හපන්නේ. ඌට හදපු කෙනා බත් කන්න දුන්න කෙනා නාවපු කෙනා මතක නැහැ. කූඩු කරපු කෙනා මතක නැහැ. පාරේ ඉන්නකොට ගෙනල්ලා කන්න දුන්න කෙනා මතක නැහැ. ඌ හපනවා. ඒකට අපි නිතරම කියන්නේ කීමන කන්න දුන්න අතට හපා කරනවා කියලා. ඉතින් ඌට තමයි දන්නේ නැත්තේ. ඉතින් අපිට නැහැ. එහෙම අපිට තියෙන්න ඕනේ බුද්ධිය නුවණ තියෙන්න ඕනේ. අපිට හපා ගන්න බෑ. රෝගේ තියෙන අප තුල අපි පාලනය කරමු. ඌ හකුවා කියලා අපි හපන්නේ නැහැ. ඌ අපි හකුවා කියලා අපි හපන්නේ නැහැ. එහෙනම් රෝගේ තියෙන අපි තුලයි. self control සුවකීය පාලනයක් අප තුල තියෙන්න ඕනේ. එහෙනම් රෝගේ තියෙන අප තුල අපි තමයි ඒ ගැන පාලනීය විය යුත්තේ. කාලය ගත වෙලා තියෙන්නේ. තව විනාඩි 2-3 කාලයක් තියෙනවා. එපිස 4 වෙනි පරිච්ඡේදයේ 25 සිට 32 දක්වා රෝග ලක්ෂණ සහ ප්‍රතිකාරයන් සඳහන් වී තිබෙනවා. එපිස 4 වෙනි පරිච්ඡේදයේ 25 සිට 32 දක්වා මේ පද ඔබ කියවගෙන ඉන්න මම මේකේ ඊළඟ පියවර ලබන ඉරිදා ඔබට කතා කරනවා. කතා කරන්න යන්නේ ඊළඟ ඉරිදා ආත්මීක දරුවන්ට, කිතුණු දරුවන්ට, සමාවල සමාජිකත්වයේ දරන දරුවන්ට අනිවාර්යෙන්ම ඔබගේ ජීවිතයේ විමසා බලා මේ නිවැරදිතාවයට ඔබ ඇතුළත් විය යුතුයි. අද රටේ සභාවන් වෙන් වෙලා ව්‍යාකූල වෙලා. ආත්මික නායකයන්, ජේෂ්ඨයන් අද පැතිකඩවල සීසී ගිහිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ලං කරන්න බෑ. ලං කරන්න බෑ. ඔබ හිතනවා නම් අපෝ ජේෂ්ඨ ආත්මික නායකයෝ කියලා එක තැනකට ගෙනල්ලා තියන්න බලන්න පුළුවන් නම් ලංකාවේ අභියෝග කරලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම ආත්මික නායකයෝ දේශකයෝ එක තැනකට ගෙන්න එදාට ලංකාවේ තිබෙන සියලු පාපේ දුරු වෙනවා කියන එක ඔබ තේරුම් ගන්න. එකින් එක්කෙනා ලං වෙන්නේ නැහැ. 20ක් 30ක් එකතු වුණ තැන මම ලැජ්ජා සහගත වෙච්ච තැන්වල අත්දැකීම් මම ඉඳලා තියෙනවා. මගේ ඇස් වලින් මම දැකලා තියෙනවා. පොඩි ළමයි සන්ඩේ ස්කූල් ළමයි නෙවෙයි ගහගත්තේ. ඇදහිලිවන්තයෝ නෙවෙයි ගහගත්තේ. දේශකයෝ ගහගත්තේ. ඡන්දියෝ වගේ නැගිට්ටේ. ඇයි කේන්තිය උදහස ක්‍රිස්තුස් වහන්සේගේ නාමය දරාගෙන සිටියට ඔවුන් දරාගෙන සිටින්නේ ඒ රූපයක් නැත්නම් මේ නිකම් ඇඳුමක් හැටියට. ක්‍රිස්තුස් වහන්සේ අභ්‍යන්තර හදවතේ දරාගෙන ඉන්න සත්පුරුෂයෝ ගැහුවත් මොනවද කියන්නේ? ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. වහන්සේට ගෞරවය. එහෙම ගුණ තියෙන මෛත්‍රිය වඩවන දේව දරුවන්, දේව සේවකයන් නැතුව නෙවෙයි අතලොස්සක් මේ පොළොවේ ජීවත් වෙන නිසායි අද මේ පොළොව දෙවියන් වහන්සේ විනිශ්චයට ලක් නොකර තියෙන්නේ. මගේ ආදරවන්ත සහෝදරයා සහෝදරිය ඔබගේ නිවස තුළ සමාදානය රැකෙන්නට ඕන නම් ඔබේ ජීවිත තුළ ආශිර්වාදය ඔබට භුක්ති විඳින්නට අවශ්‍ය නම්
ඔබගේ ශරීරයේ මේ මානසික ශරීරයේ නිරෝගී විය යුතු නම් ඔබගේ හදවතේ තිබෙන උදහස, කෝපය, නැත්නම් කේන්තිය, තරහ යාම ඔබ සුව කරගන්න. ඒක මානසික රෝගයක්. මානසික රෝගී කියන්නේ කොහොමද නම් සිංහලෙන්ම කියන්න. පිස්සු හැදිච්ච අස්වෙක් පිට නැගගත්ත පිස්සු මිනිසෙකුට සමානයි. මොලේ වියවුල් වුණ අස්වෙක් පිට නැග මොලේ වියවුල් වෙච්ච මිනිසෙකුට සමානයි කේන්ති ගත්ත පුද්ගලෙක්. ඒකත් අස්වැයා දන්නේ නැහැ කොයි පැත්තටද යන්නේ කියලා, නැගලා ඉන්න මිනිහා දන්නේ නැහැ ඌ කොයි පැත්තටද යන්නේ කියලා. විනාශය බරපතලයි. ඔබ වියවුල් වෙච්ච අස්වැයද එහෙම නැත්නම් ඒ අස්වැයා පිට සවාරි කරන වියවුල් වෙච්ච මන්ද මානසික වූ පුද්ගලෙක්. දේවදරුවන් බුද්ධිමත් ප්‍රඥාවන්තයි. දේව වචනය තුල මම අද කතා කරපු මේ වචන ගැන මෙනෙහි කරන්න ස්වාමීන් වහන්සේ උපකාර කරන සේක්වා. මේක අහගෙන ඉන්නකොට මේ වචන ඔබට කනට ඇහෙනකොටත් ඔබට කේන්තියක් උදාසක් එනවා නම් ඒක රෝගයක්. මේ මිනිස්සයා කොහොමද මෙහෙම කතා කරන්න පුළුවන්? අපි නිවිච්ච මිනිස්සු කියලා හිතනවා නම් ඔන්න කේන්ති ගිහිල්ලා ඉවරයි. විමසන්න, කාලයට ඉඩ දෙන්න. මගේ දෙවියන් වහන්සේ ගීතාවලිය 85 15 වගේම කෝප වෙන්නට ප්‍රමාද වූ දෙවියන් වහන්සේ. ලබන සතියේ එපිස 4:25 සිට මම ඔබත් එක්ක මේ මාතෘකාව ඔස්සේම මම කතා කරනවා. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. මේ ලොක්ඩවුන් කාලේ අපිට ගොඩාක්ම අමාරු කාලයක් ගත කරනවා. සභාව එක්සිට් කිරීමට සහ එක තැනකට රැස් කරගන්න බැරි කාලයක් තිබෙනවා. ඒ වගේම මම කාරුණිකව ඔබට දන්වා සිටිනවා. සභාවේ සමාජිකත්වයේ දරන යාඥාවට එකතු වුණු පඳුරේ දසෙන් කොටේ සභාවට උපකාර කළ සියලු දෙනාට මම ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබට ලෙඩක් හැදිලා තිබෙලා ඔබගේ පවුලේ අය අසරණ වෙලා ඉන්න වෙලාවේ මට ඔබගේ නිවසට එන්න බැරුව තිබුණා නම් මට සමා වෙන්න. මම දෙකුව අපි එළියට එන්න බැරි නීතියක් තියෙන නිසා එළියට ආවේ නැහැ. ඒ වගේම පසුගිය මාසයේ තුල මමයි මගේ භාර්යාවයි මගේ දරුවන් දෙදෙනයි ඉතාමත්ම අසනීප වෙලා අසරණ වෙච්ච වෙලාවක රැඳී සිටියා. දවස් 20ක කාලයක් ස්වාමීන් වහන්සේගේ කරුණාව සහ ඔබගේ යාඥාව තුළින් අද අපි සුව වෙලා ඉන්නවා. ඔබට ස්තුතිවන්ත වෙනවා. බහැ දැකීමට පැමිණීම පිළිබඳව ඔබ අමනාපයෙන් සිටිනවා නම් මම සමාවායද සිටිනවා. මම දැන් සුවයි. රට විවෘත නම් අනිවාර්යයෙන්ම ඔබට සේවය කරන්න මට දුන්න අවස්ථාව මම අනිවාර්යයෙන්ම අතපසු කරන්නේ නැහැ. ඔබගේ සුවය වෙනුවෙන් මම නිතර යාඥා කරනවා. සියලුම දූ දරුවන්ම මගේ යාඥා කාලේ මම සිහි කරනවා කියන එක මතක් කරමින් ඔබට ආශිර්වාද කරනවා. යාඥා කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ඒ වගේම YouTube channel එකට ගිහිල්ලා ඔබ දේව වචනයට සවන් දෙන්න. පහත තියෙන ඔක්කොටම ඔබට වෙලාව තියෙන හැම වෙලාවෙදීම සවන් දෙන්න. ඒ වගේම ඔබගේ නෑදෑය හිතමිතුරන්ට මේක share කරන්න, like කරන්න, අපේ සේවයට අත්වලක් වෙන්න. සියලු දෙනාම එකතු වෙලා දේව රාජ්‍ය ගොඩනගමු. යේසු පිහිටයි.